අපි දැන් කතා කරගෙන ඉන්නේ ශාක අභිජනන ක්‍රම ගැනනේ. අපි දැන් කිව්වා ශාක අභිජනනය කියලා කියන්නේ භෝග නිෂ්පාදනයේ විවිධ අරමුණු හා ඉලක්ක වෙත ළඟා වෙන්න ශාකවල පවතින ප්‍රවේණික විචලතාව යොදා ගැනීම කිව්වනේ. එතකොට මේ ශාක අභිජනනය සඳහා යොදා ගන්න ක්‍රම අපි ප්‍රධානාකාර හතරකටත් බෙදුවානේ. එකකට කිව්වනේ වරණය කියලා. දෙවෙනි එක දෙමුහුම් අභිජනනය කිව්වනේ. අපි වරණය යටතේ කිව්වනේ සමූහ වරණය කියලා තියෙනවා. ඒ වගේම පියෝලයින් සිලෙක්ෂන් කියලා තියෙනවා. ඊළඟට අපි කතා කළා දෙමුහුම් අභිජනනය ගැන. මේකේ තියෙන සුවිශේෂම වාසිය අපි කිව්වා දෙමුහුම් දිරිය කියලා. දෙමුහුම් දිරිය කියලා කියන්නේ තක්සේරුගත මවහාපියාගේ හැකියාවන්ට අමතරව දොහිතෘ ජීවියෙක් පෙන්වුම් කරන අතිරේක හැකියාව කිව්වනේ. තුන්වෙනි ක්‍රමය අපි හඳුනාගත්තා විකෘති අභිජනනය. විකෘතිය කියලා කියන්නේ කිසියම් සෛලයක පවතින වර්ණ දේහවල සංඛ්‍යාවේ ව්‍යුහයේ පිහිටි ස්ථානයේ සිදුවන ස්ථිර වෙනසක්. මේක ආවේනික හෙවත් ප්‍රවේණික වෙන්න නම් මේක ප්‍රජනක සෛල හෙවත් ජන්මාණු වල වෙන්න ඕනේ කිව්වනේ. එතකොට ශාකවල විකෘති ඇතිවන ආකාර වලට අපි කියනවා විකෘතිකාරක. විකෘතිකාරක ආකාර දෙකක් ගැන කියුණා. එකකට අපි කිව්වා ස්වභාවික විකෘතිකාරක කියලා. දැන් ළමයි ස්වභාවික විකෘතිකාරක වල පස්සේ තමයි ඒවා මහා පරිමාණව ඇති වෙන්නේ නැහැ. ඒවා ඇති වෙන්නේ ඉතා සුළු ප්‍රමාණවලින්. සුළු ප්‍රමාණ වලින් ඇති වුනහම ඒක වාණිජ වගාවකට යොදා ගන්න බෑ. ඒ නිසා මොකක්ද අපි කිව්වේ අපි දෙවන විකෘතිකාරක වර්ගයක් ගැන කතා කරනවා. ඒවට අපි කියනවා කෘත්‍රිම විකෘතිකාරක නැත්නම් කෘත්‍රිම විකෘති ජනක කියලා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියමු ළමයෝ artificial mutagens කියලා. අපි ඉංග්‍රීසියෙන් කියමු එහෙම නැත්නම් artificial mutagens කියලා. අපි කියනවා කෘත්‍රිමව මිනිසා විසින් විකෘති ඇති කිරීමට යොදා ගන්නා ද්‍රව්‍යයයි. ඒකට හේතු වෙලා තියෙන්නේ මොකක්ද ළමයෝ? ස්වභාවිකව ඇතිවන විකෘති හේවත් ස්වභාවික විකෘතිකාරක වාණිජ මට්ටමින් භාවිතා කරන්නට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මෙලෙස කෘත්‍රිමව විකෘති ඇති කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය හෝ තත්ත්වවලට අපි කියනවා විකෘති ජනක නැත්නම් කෘත්‍රිම විකෘති ජනක නැත්නම් කෘත්‍රිම විකෘති කාරක කියලා. හරිද? මෙන්න ළමයි උදාහරණ විවිධ කිරණ වර්ග තියෙනවා X කිරණ, බීටා කිරණ, ඇල්ෆා කිරණ, ගැමා කිරණ උදාහරණයක්. එහෙම නැත්නම් ශාක හෝමෝන වශයෙන් උත් භාවිතා වන කෙනෙක් කොල්චිසීඩ්. එහෙම නැත්නම් නයිට්‍රස් අම්ලය. එහෙම නැත්නම් ළමයෝ මැලික් හයිඩ්‍රොසයිඩ් කියන රසායනික සංයෝගය මේවා කෙමිකල්ස්. ඒ වගේම එතලීන් ඔක්සයිඩ්. එහෙම නැත්නම් නයිට්‍රසෝ මීතයිල් හෝ නයිට්‍රසෝ මෙතිල් යූරියා. මෙන්න මේවා ශාක සෛල වලට දාපුවාම මොකද වෙන්නේ? ඉබේම නැත්තම් කෘත්‍රිමව අපි දාන ද්‍රව්‍ය ස්වභාවිකව ඇති වෙන විකෘතිකාරක මදි නම් මේ වගේ කෙමිකල්ස් ශාක සෛල වලට දාපුවාම ශාක සෛල වල මෙමගින් කෘත්‍රිමව විකෘති ඇති වෙනවා. ප්‍රවේණි පදාර්ථය වෙනස් වෙනවා. සංඛ්‍යාවේ පිහිටීමේ ව්‍යුහයේ ස්ථිර වෙනසක් සිද්ධ වෙනවා. එතකොට දැනගන්න ඉහතාකාරයේ විකෘති ජනක හේවත් විකෘතිකාරක යොදාගෙන ශාක තුල විකෘති ඇති කිරීමේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකකට කියනවා දෛහික ක්ලෝන විචලතාව, අනිකට කියනවා බහුගුණකතාව කියලා. දැනගන්න එහෙනම් විකෘතිකාරක භාවිතා කරලා විකෘති ජනක භාවිතා කරලා ස්වභාවිකව ඇති වෙන මදිහන්දා අපි කෘත්‍රිමවත් විකෘති ජනක හෝ විකෘතිකාරක භාවිතා කරලා ශාක තුල ඇති කරගන්නා වූ විකෘති අභිජනනය ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකකට කියනවා දෛහික ක්ලෝන විචලතාව, අනිකට කියනවා බහුගුණකතාව කියලා. මේ තියෙන්නේ ඇත්තටම විකෘති අභිජනන ක්‍රම. මේ තියෙන්නේ ළමයි විකෘති අභිජනන ක්‍රම. ඔබෙන් ඇහුවොත් එහෙම විකෘති අභිජනන ක්‍රම මොනවාද කියලා මේ දෙක නම් කරන්න පුළුවන්. බලමු ළමයෝ මොකක්ද මේ දෛහික ක්ලෝන විචලතාව කියන්නේ කියලා. මේකට සමහරු කියනවා ළමයි සොමැටෝක්ලෝනල් වේරියේෂන් කියලා. මේකට සමහරු කියනවා තමයි සොමැටෝක්ලෝනල්
වේරියේෂන් කියලා. දැන් මොකක්ද පටක රෝපණය කියන්නේ? කිසියම් ශාකයකින් තෝරාගත් පටකයක් අරගෙන මෙයා පූර්ණ විෂ බීජ වලින් තොර තත්වයට යටතේ කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුළ කෘත්‍රිම තත්ත්ව ලබා දීලා වගා කරනවා. එතකොට මේ වගා කිරීමේදී අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි මෙන්න මේක ළමයෝ. අපිට දැන් ඔය පටක රෝපණය කීවාට ඔතන ඕනනම් සෛල රෝපණයකුත් කරන්න පුළුවන්. පටකයක්ම නැතිනම් තනි සෛලයක් හෝ සෛල කීපයක් වුණත් රෝපණය කරන්න පුළුවන්. එහෙම තනි සෛලයක් රෝපණය කරවුවොත් ඒක සෛල රෝපණය වෙනවා. සෛල ගණනාවක් එකතු වෙලා තමයි පටක හැදෙන්නේ. එහෙම වුණොත් ඒක පටක රෝපණය වෙනවා. දැන් ළමයි හිතන්න මේ විදිහට අපි කිසියම් සෛලයක් තියෙනවා. මේ සෛලයේ මෙන්න න්‍යෂ්ටිය තියෙනවා. මෙයා පටක රෝපණය කරනවා. මෙයා අපි ලක් කරනවා ළමයෝ පටක රෝපණයට. මෙන්න මේ අපි හිතමු කැපිටල් A කියන ප්‍රවේණික සංයුතිය වර්ණ දේහ සැකැස්ම ඥාන සැකැස්ම කැපිටල් A කියලා. කැපිටල් A කියන වර්ණ දේහ සැකැස්ම හෝ ඥාන සැකැස්ම තියෙන සෛල හෝ සෛල එකතු වෙලා හැදෙන පටකය අපි රෝපණය කළා. ගුණනය කළා. වෙන මුකුත් කළේ නෑ. මෙයා බෙදිලා පැටව දාන එක නෙවෙන්නේ ළමයෝ. අපි අපේක්ෂා කරන தત્ත්වය තමයි මේ මගින්. එහෙම කරපුවාම අපි අපේක්ෂා කරන தત્ත්වය තමයි ලැබෙනවා කියලා හිතන්නකෝ ළමයි. සෛල ගණනාවක්. මේ ලැබෙන සෑම සෛලයකම ප්‍රවේණික සංයුතිය අපි අපේක්ෂා කරනවා කැපිටල් A කියලා. මේක වෙනස් වෙන්න නම් පැහැදිලි හේතුවක් නෑ අපිට. ඒ නිසා තමයි අපට ක්ලෝන පවා ලබා ගන්න පුළුවන් වෙන්නේ. එකම මව් ශාකයක් මගින් නැත්නම් එකම මව් ශාකයකින් වර්ධක ප්‍රචාරණය මගින් නිපදවාගත්ත දොහිතෘ ශාක සමූහයක් ශාක ක්ලෝනයක් වෙනවා. එකම මව් ශාකයකින් වර්ධක ප්‍රචාරණය මගින් නිපදවාගත්ත දොහිතෘ ශාක සමූහයක් ශාක ක්ලෝනයක් වෙනවා. මේ ක්ලෝනී හමුවන සමාජිකයන්ගේ තියෙන්නේ මුල් මව් ශාකයේ ලක්ෂණ පමණයි. ඕක තමයි සෛද්ධාන්තිකව සිදුවන ක්‍රියාව. දැන් දැනගන්න ශාක පටක රෝපණය කියන්නේ කිසියම් ආකාරයක වර්ධක ප්‍රචාරණ ක්‍රියාවක් නේ ළමයි. එහෙනම් මේ මගින් ලැබෙන මේ දොහිතෘ සෛලවල තියෙන්න ඕනන්නේ කැපිටල් A කියන ප්‍රවේණික සංයුතියම තමයි. ඕක තමයි අපේක්ෂිත අගය. නැත්තම් අපි එක්ස්පෙක්ට් කරන්නේ ඕක. මේක තමයි අපේ අපේක්ෂිත ප්‍රවේණික සංයුතිය. හැබැයි ඕක කොහොම වෙනවද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට අපි මේ ලබා ගන්නා දොහිතෘ සෛලවල ප්‍රවේණික සංයුතිය A නෙවෙයි B විදිහට වෙනස් වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ සමහර අයගේ හරි ප්‍රවේණික සංයුතිය A නොවි B වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ශාක පටක රෝපණය මගින් නිපදවාගත් දොහිතෘ ගහණයක ප්‍රවේණික විචලතාවක් හෙවත් ප්‍රවේණික වෙනසක් ඇති වුණොත් අනේකට අපි කියනවා දෛහික ක්ලෝන විචලතාව කියලා. ඔක සිද්ධ වෙන්නේ මේ යාන්ත්‍රණය අපිට ඉච්චර වැදගත් නෑ. ඔබ දන්නවා පටක රෝපණය යටතේ යම් මව් ශාකයක හමු වන සෛල නැත්තම් අපි කියනවා පූර්වජ පටකයක් කියලා. ඔය පූර්වජ පටකයේ පවතින සෛල ඉතා වේගයෙන් ගුණණය වේගෙන යනවා. මෙයා කොච්චර වේගයෙන් ගුණණය වෙනවද කිව්වොත් මේ ගුණණය වෙන වේගය නිසාම යාන්ත්‍රික ක්‍රම මගින් මේගොල්ලන්ගේ ප්‍රවේණි පදාර්ථයේ යම් එහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මෙකැනිකල් මීන්ස් වලින් නැත්නම් යාන්ත්‍රික ක්‍රම වලින් මේගොල්ලන්ගේ ප්‍රවේණි පදාර්ථය එහාට මෙහාට වෙලා මුල් තත්ත්වයට වඩා වෙනස් ඥාන සැකැස්මක් ඥාන සංයුතියක් ඇති වෙන්න පුළුවන්. ඒ මගින් නැති වෙනවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න පුළුවන් හෙවත් ප්‍රවේණික විචලතාවක්. මෙන්න මේකට අපි කියනවා දෛහික ක්ලෝන විචලතාව කියලා. ශාක පටක රෝපණය මගින් නිපදවාගත් දොහිතෘ ශාක හෝ සෛල ගහණයක ඇතිවිය හැකි ප්‍රවේණික විචලතාවට අපි කියනවා සොමැටෝක්ලෝනල් වේරියේෂන් හෙවත් දෛහික ක්ලෝන විචලතාව කියලා. ඒතර දැනගන්න ළමයි
පටක රෝපණය යටතේ යොදා ගන්න. සෛල රෝපණය, කිනක රෝපණය, ශුද්ධ ප්‍රචාරණය, උපවගාව වැනි ඊතා වේගයෙන් සෛල බෙදීගෙන යන ක්‍රමවලදී මේවා වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෛද්ධාන්තිකව අපි කරන ප්‍රකාශයක් තියෙනවානේ ශාක පටක රෝපණය මගින් මව් ශාකයට සර්ව සම දුහිතෘන් ලැබේ කියලා. නමුත් මෙතෙන්දී දෛහික ක්ලෝන විචලතාවක් ඇති වුවහොත් ලැබෙන දුහිතෘ ශාක ගහණය මව් ශාකයට සර්ව සම වන්නේ නැත. ඒ මගින් කිසියම් ආකාරයක ප්‍රවේණි පදාර්ථයේ වෙනසක් වෙලා තියෙනවා. ඒක විකෘතියක්. අනේ මගින් අපිට පුළුවන් නැත්නම් ඒක ඇති කරගන්න පුළුවන් අපිට මේ දෛහික ක්ලෝන විචලතාව කියන යාන්ත්‍රණයම. එතකොට අපි කිසියම් පූර්වජ පටකයක් ගන්නවා ළමයි. පූර්වජ පටකය කියලා කියන්නේ මතක තියාගන්න ශාක පටක රූපණය සඳහා යොදා ගන්නා මව් පටකය. මේ වගේ පූර්වජ පටකයක් අරගෙන ළමයි පටක රූපණය යටතේ පූර්වජ පටකයක් අරගෙන පටක රෝපණය යටතේ ඊතා වේගයෙන් ගුණණය වීමට සලස්වනවා. පටක රෝපණය යටතේ ඊතා වේගයෙන් ගුණණය වීමට සලස්වනවා. මේ මගින් අපට ලැබෙනවා දුහිතෘ සෛල නැත්නම් දුහිතෘ පටක නැත්නම් දුහිතෘ ශාකම වෙන්න පුළුවන්. මේ ශාක තුල ඇති වෙලා තියෙනවා කිසියම් ප්‍රවේණික විවිධත්වයක්. මෙන්න මේ ප්‍රවේණික විවිධත්වයට අපි කියනවා දෛහික ක්ලෝන විචලතාව කියලා. ඒ මගින් ලැබෙන දුහිතෘ ශාක මේ මුල් ශාකයට සර්ව සමවන්නේ විකෘතියක් සිදු වෙලා තියෙනවා. ඒ විකෘතිය යටතේ මේ සෛලවල වර්ණ දේහ සංඛ්‍යාවේ ව්‍යුහයේ පිහිටි ස්ථානයේ ස්ථිර වෙනසක් වෙලා තියෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? අනපේක්ෂිත ප්‍රතිඵල ඇති වෙන්නේ එකයි. ඒ අනපේක්ෂිත ප්‍රතිඵල හොඳ නම් ශාක අභිජනනයට යොදා ගන්න, නරක නම් ඉතින් අයින් කරලා දාන්න. ඕනෝකට අපි කියනවා දෛහික ක්ලෝන විචලතාව කියලා. හරිද ළමයි? අපි කතා කළේ ඒ ගැන තමයි. එතකොට ඊටා වේගයෙන් සෛල බෙදෙන වෙලාවට මේවා ඇතිවීමට වැඩි ප්‍රවණතාවක් තියෙනවා. මෙතෙන්දී අපි කරන්නේ මෙහිදී මූලිකම ලක්ෂණය වෙන ලැබෙන දුහිතෘ ශාකයේ මව් ශාකයට සර්ව සම වන්නේ නැහැ. ඇයි වෙනසක් වුණා? මෙහිදී ශාක පටකයක් නාලස්තව වගා කර එමගින් කිනක නිපදවාගෙන ඒක මෙකැනිකල් ෂේකර් හිවත් යාන්ත්‍රික සොලවනයක් මගින් මේවට අපි කියනවා යාන්ත්‍රික සොලවන වලට කියනවා ළමයි මෙකැනිකල් ෂේකර් නැත්නම් මෙකැනිකල් ස්ටර්ස් කියලා කියනවා. මෙකැනිකල් ෂේකර් කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා මෙකැනිකල් ස්ටර්ස් කියලා. ඒ මගින් වේගයෙන් සොලවනවා. එතකොට අපිට හම්බ වෙනවා ළමයෝ සෛල අවලම්බනයක්. එහෙම නැත්නම් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සෙල් සස්පෙන්ෂන් එකක් කියලා. සෛල අවලම්බනයක ලක්ෂණය තමයි මේ වගේ පරීක්ෂානලයක නැත්නම් කිසියම් භාජනයක හම්බ වෙනවා තරලයක්. මේ තරලය තුල සෛල පවතිනවා. තරලයක් තියෙනවා. ඒ තරලයේ තැනින් තැන සෛල තියෙනවා. අපි මේ වගේ සෛල අවලම්බයක් ඒවා සෙල් සස්පෙන්ෂන් එකක් හදා ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? මේ හදාගන්න සෛල අවලම්බය අපි විද්‍යාගාරයක් තුළ පාලිත තත්ත්වයට යටතේ රෝපණය කරනවා. පටක රෝපණයට සමාන යාන්ත්‍රණයක් යටතේ මේක අපි කල්චර් කරනවා හෙවත් රෝපණය කරනවා. බයි විෂ බීජ ඉන්න බෑ. එතකොට මොකද කරන්නේ? රෝපණය කරපුවාම අපට කුඩා ශාක ලබා ගන්න පුළුවන්. මේක රෝපණය කරන්නේ ළමයි අර වගේම පටක රෝපණය කරන විදිහටමයි. මේ මගින් අපට කුඩා කූරු වාගේ දුහිතෘ ශාක ලැබෙනවා. ඒකෙන් අපි මොකද කරන්නේ? වර්ණයක් කරලා හොඳ අය තෝරගන්නවා.
අනික් අය ඉවත් කරනවා. මෙන්න මේකට අපි කියනවා ළමයි දෛහික ක්ලෝන විචලතාව කියලා. ශාක පටකයක් ගන්නවා. ඒක සෛල දාගෙන වේගයෙන් කරත්තනවා. කලත්තලා ඒ සෛලාවලම්බය අරන් රෝපණය කරලා ඒ රෝපණය වන කට්ටියකින් හොඳ අය තෝරගත්තාම මෙතන දෛහික ක්ලෝන විචලතාවක් ඇති වෙලා තියෙනවා. මෙන්න අනික් ක්‍රියාව. ඒකට අපි කියනවා බහුගුණකතාව කියලා. ළමයි බහුගුණකතාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා පොලිප්ලොයිඩි කියලා. බහුගුණකතාව එහෙම නැත්නම් අපි කියනවා පොලිප්ලොයිඩි කියලා. කිසියම් ශාකයක හම්බුන වර්ණ දේහ 2n හෙවත් ද්විගුණ මට්ටමට වඩා වැඩි අගයක් දරනවා නම් ඒකට අපි කියනවා බහුගුණකතාව කියලා. ඒතර ද්විගුණ මට්ටමට වඩා වැඩි කියන්නේ මේක ත්‍රිගුණ හෙවත් 3න් චතුර්ගුණ හෙවත් 4න් ආදී වශයෙන් වෙන්න පුළුවන්. එතකොට කොහොමද මේ කෙනෙක් අහන්න පුළුවන් කොහොමද එහෙම ඇති වෙන්නේ කියලා? කොහොමද දැල්ලා මේ ත්‍රිගුණ ශාක ඇති වෙන්නේ? මම නිකන් කතා කරනවා නම් නිකම්ම දැනගන්නකො. ත්‍රිගුණ ශාක ඇති වෙන්නේ මෙහෙමයි. ඒක ගුණ ජන්මාණුවක් තියෙනවා. මෙයා හා වෙනවා. සමහර ජන්මාණු තියෙනවා ඌනනේ වෙන්නේ නැතුව හැදිච්ච ජන්මාණු. ඒවා ද්විගුණයි හැබැයි ජන්මාණු. ඒ කියන්නේ ජන්මාණු ඌනනයකින් තොරව හටගත් ජන්මාණු මේ දෙන්න හා වුණාම ඔන්න ලැබෙනවා දෙකයින් ධන n සමානයි 3යින් යුක්තාණුව මෙයා වර්ධනය හා විකසනය මගින් ත්‍රිගුණ ශාක ලැබෙනවා. ඊළඟට තව කට්ටියක් ඉන්නවා චතුර්ගුණ. චතුර්ගුණ කට්ටිය ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ මෙහිමයි. මෙහිම ද්විගුණ ජන්මාණුවක් තියෙනවා. මෙහිම තවත් ද්විගුණ ජන්මාණුවක් තියෙනවා. හරි සරලයි තේරුම් ගන්න. මේ දෙන්න හා වුණාම ලැබෙනවා චතුර්ගුණ ජන්මාණු. මෙන්න ත්‍රිගුණ ජන්මාණු ලැබෙන ප්‍රධාන ආකාරය මෙන්න චතුර්ගුණ ජන්මාණු ලැබෙන ප්‍රධානම ආකාරය. හරි. ඉතින් කමක් නැහැ කෙසේ හෝ වේවා. අපි මේකට කියනවා බහුගුණකතාව කියලා. යම් ශාකයක හමුවන වර්ණ දේහ ද්විගුණ මට්ටමට වඩා වැඩි අගයක් දක්වනවා ත්‍රිගුණ චතුර්ගුණ ආදී වශයෙන් වෙන්න පුළුවන්. මොකක්ද මේ බහුගුණ ශාකවල වැදගත්කම? මේ එකක් තමයි මේ බහුගුණ ශාක ප්‍රමාණයෙන් විශාල වෙනවා. නැත්නම් මේ බහුගුණ ශාකවල හටගන්නා ඵල ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඒ කියන්නේ මොකක්ද? විශාල අස්වැන්නක් ලැබෙනවා. එතකොට අස්වැන්න හෙවත් එහි පවතින වටිනාකම වැඩි. ඒ නිසා ප්‍රමාණයෙන් විශාලයි කියලා කියන්නේ ඇත්තටම මෙතන මේගොල්ල ප්‍රමාණයෙන් විශාලයි කියලා කියන්නේ මොකක්ද? අස්වැන්නු වැඩි කියන එකයි. ප්‍රමාණයෙන් විශාලයි කියන්නේ අස්වැන්නු වැඩි කියන එක. අනික තමයි මේ ලැබෙන අස්වැන්නේ ගුණාත්මයත් වැඩි. අස්වැන්නු යටතේ ලැබෙන ඵල විශාල වෙනවා විතරක් නෙමේ ඒකේ ක්වොලිටි එකත් වඩා හොඳයි. හොඳ රසවත් අස්වැන්නක් ලැබෙනවා. අනික තමයි මේ අස්වැන්නු වල නැත්තම් මේ ශාකවල රෝග පලිබෝධ ප්‍රතිරෝධතාවත් වැඩි. අපි මේ විදිහට බහුගුණ ශාක වගා කරපුවා. මොකද ඒකට හේතුව තමයි ළමයි මේ ශාකවල තියෙන අමතර වර්ණ දේහ කට්ටල. මේ ශාකවල තියෙන අමතර වර්ණ දේහ කට්ටල එමගින් තමයි මේ අතිරේක හැකියාව අතිරේක ප්‍රතිරෝධතාව ප්‍රශක්තිය මොනෝහර ලක්ෂණ ඇති කරන්නේ. මේ කියලා තියෙන එකයි අතිරේක වර්ණ දේහ පැවතීමෙන් ජාන සංඛ්‍යාව වඩා වැඩි නිසා ලක්ෂණ වැඩිපුර ඉස්මතු වෙනවා. අනික තමයි දැන් දැනගන්න ත්‍රිගුණ ශාකවල බීජ නිපදවන්න විදිහක් නැහැ. ඇයි ළමයි ත්‍රිගුණ ශාකවල බීජ නිපදවන්න බැරි? දැන් බලන්නකො ළමයි ත්‍රිගුණ ශාකයක් කියන්නේ මෙහෙමනේ.
ත්‍රිගුණ 3යි. කොහොමද මෙයාගේ ජන්මාණු හදන්නේ? බීජ නිපදවන්න ජන්මාණු හදන්න එපායි. ඌනනේ වෙලා මොකද 1.5 n එහෙම හැදෙනවද නැහැ. දැනගන්න ගුණකතාව යන්නේ පූර්ණ සංඛ්‍යාව විදිහට මිසක් දශක විදිහට දශම විදිහට නෙවෙයි. ඒ නිසා මේගොල්ලන්ට ජන්මාණු හදාගන්න බෑ. ත්‍රිගුණ ශාකවලට ජන්මාණු නිපදවන්න බෑ. අනේ ඒ නිසා ඒගොල්ලන් තුල ජන්මාණු හාවීමෙන් හටගන්නා ව්‍යුහය හේවත් බීජ නැහැ. මේ සමන් කියන්න කැමති කිසිම අවස්ථාවක ත්‍රිගුණ ශාක බීජ නිපදවන්නේ නැත. එතකොට අපි ඵලයක් ගත්තාම ළමයෝ ඒ ඵලයේ බීජ නැත්තම් මොකද වෙලා තියෙන්නේ? ආහාරයට ගත හැකි මාංශල කොටස වැඩි වෙනවා. අනික් අතට මේ ත්‍රිගුණ ශාකවල හටගන්නා ඵල එකක් තමයි මාංශල කොටස වැඩි. ඒ වගේම ඵල ප්‍රමාණයෙන් විශාලයි. ඔය නිසා මේ ඵලවල ආර්ථික වැදගත්කම වඩා වැඩි වෙනවා කාගේද? ත්‍රිගුණ ශාකවල. ඉතින් මේ ත්‍රිගුණ ශාක නිපදවන ක්‍රියාවක් තමයි මේ පොලිප්ලොයිඩ් හෙවත් බහුගුණකතාව යටතේ හමුවන තත්වය. මෙන්න ඊළඟ කට්ටිය 4n හෙවත් චතුර්ගුණ ශාක. ශාකවල පවතින වර්ණ දෙය 4n මට්ටමේ තියෙනවා. මෙතෙන්දි කරන්නේ ශාකයේ වර්ධනය වෙමින් පවතින අග්‍රස්ත අංකුරයකට අපි දානවා කොල්චිසීන් කියන හෝමෝනි. දැනගන්න මෙහෙම දාපුවාම ළමයි මේකේ තියෙන ඔබ දන්නවා ඌරණේ සඳහා වැදගත් වෙනවා එක්තරා තන්තුවක්. දැන් ඌරණ විභාජනය යටතේ වෙන්නේ ඔබට මතක ඇති. මේ තියෙන සෛලයක් නම් මේ සෛලයේ තියෙන වර්ණ දෙහි ඇවිල්ලා එයාගේ මේ විදිහට මැද හිටිනෝ යුගල විදිහට ඊළඟට මොකද වෙන්නේ? මේකේ වර්ණ දේහාංශ තියෙනවා දෙක. එතකොට මේවා ඇදලා ගන්නවා මේ පැත්තට එක වර්ණ දේහාංශයකුයි මේ පැත්තට අනික් වර්ණ දේහාංශයකුයි ඇදලා ගන්නවා. මේ සඳහා සෑදෙන තන්තුව තමයි ඔය අපි කියන තරුකු තන්තුව කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක ගුණ ජන්මාණු හට ගන්නවා. මෙතන තිබිච්ච වර්ණ දෙහය කට්ටල් දෙකෙන් එකක් මෙහාට ගේනවා අනික මෙහාට. නෝ ද්විගුණ නම් ඒක ගුණ ජන්මාණු දෙකක් ඇති වෙනවා. හැබැයි චතුර්ගුණ වලදී මොකද කරන්නේ? අපි මේ වර්ධනය වන සෛල විශේෂයෙන්ම අග්‍රස්ත සෛල අරගෙන ඒකට දානවා කොල්චිසීන් කියන හෝමෝනයේ සුළු ප්‍රමාණය. කොල්චිසීන් දාපු හැටි මොකද වෙන්නේ? මේ තර්කු තන්තුව සෑදීම නිෂේධනය වෙනවා. ප්‍රතිඵලයේ තර්කු තන්තුව හැදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ සම්පූර්ණ ද්විගුණ සෛලයේ තියෙන වර්ණ දේහ සියල්ලම ජන්මාණුව වෙත ගමන් කරනවා. මේ මගින් මොකද වෙන්නේ? ඔබට ලැබෙනවා ද්විගුණ ජන්මාණුව. එයි මේ සෛල ඔක්කොම මේ ජන්මාණුවේ තියෙනවා. මෙයා ද්විගුණ ජන්මාණුව. මෙයා මේ වගේම එක්කෙනෙක් එක්ක සංසේචනය වුණොත් මොකද වෙන්නේ? අපට චතුර්ගුණ යුක්තාණුවක් ලබා ගන්න පුළුවන්. ඒ මගින් අපට චතුර්ගුණ ශාකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තර්ක තන්තුව සෑදීම මගින් මොකද වෙන්නේ? ජන්මාණුක ඌරණේ වළක්වා ගන්නවා. මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ද්විගුණ ජන්මාණු ඇති වෙනවා. ඒ බඳු ද්විගුණ ජන්මාණු දෙකක් හාවීමෙන් චතුර්ගුණ යුක්තාණුවක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ පහසු වෙන්න මොකද අපි කරන්නේ? ශාකවල අධික විභාජක හැකියාවක් සහිත මෙයාට විභාජක හැකියාව අධිකයි. ශාකවල අධික විභාජක හැකියාවක් තියෙන අග්‍රස්ථාංකුරයට මේ කොල්චිසීන් ඉතා සුළු ප්‍රමාණයක් දානවා. එතකොට මොකද වෙන්නේ? තර්කු තන්තුව සෑදීම නිෂේධනය වෙලා ද්විගුණ යුක්තාණු ඇති වෙලා හාවීමෙන් චතුර්ගුණ ජීවීන් ඇති වෙනවා. දැනගන්න චතුර්ගුණ ශාකවලට ඌරණේ මගින් අඩු බීජ සංඛ්‍යාවක් හරි නිපදවන්න පුළුවන්. ඒ නිසා මේවා බීජ හට ගන්නවා.
නමුත් අඩු බීජ සංඛ්‍යාවක්. දැනගන්න චතුර්ගුණ වලට අඩු බීජ සංඛ්‍යාවක් වුණත් නිපදවන්න පුළුවන්. හැබැයි දැනගන්න ත්‍රිගුණ ශාක 3න් ශාක කිසිම හේතුවක් නිසා මේ බීජ නිපදවන්නේ නැත. ත්‍රිගුණ ශාක කිසිදු හේතුවක් යටතේ ත්‍රිගුණ ශාක කිසිදු හේතුවක් යටතේ බීජ නොනිපදවයි. බීජ නිපදවන්නේ ය. right. උදාහරණ තමයි පිපිඤ්ඤා එහෙම නැත්නම් සීනියාස් වැනි කම්පොසිටි කුලී ශාක. මේවා තුල ඇති වෙනවා මේ චතුර්ගුණ ශාක. ත්‍රිගුණ තමයි සමහර අන්නාසි වර්ග එහෙම නැත්නම් කෙසෙල් වර්ග ත්‍රිගුණයි. right. මේ කතා කරලා තියෙන්නේ ත්‍රිගුණ ශාක ගැන. දෛහික වර්ණදේහ කට්ටල් 3ක් පමණක් තියෙනවා. මේ නිසා ඌනනේ ගැටලු තියෙනවා. ඒ නිසා කිසිසේත්ම බීජ නිපදවන්නේ නැහැ. ද්විගුණ ජන්මාණුවක් මම අර කලින් කිව්ව විදිහට ඒකගුණ ජන්මාණුවක් සමග හය වෙලයි හැදෙන්නේ. මෙහෙම තියෙනවා නම් 2n ද්විගුණ ජන්මාණුවක්. එයා ඌනනේ වෙන්නේ නැත්නම් ජන්මාණුවක් ද්විගුණ ජන්මාණුවක් තියෙනවනම් මෙයා ආපහු ඒකගුණ ජන්මාණුවක් එක්ක හා වුණාම අපට ලැබෙනවා ත්‍රිගුණ මේ තත්ත්වය. මෙන්න උදාහරණ කෙසෙල් අන්නාසි මිදි කොමඩු බීජ රහිත ඇප පිටරටින් ගෙන්නන්නේ. ඔන්න ත්‍රිගුණ ශාක. මේ ශාකයේ ද්විගුණද ත්‍රිගුණද කියන ප්‍රශ්නයක් නෑ. ඒක පරිභෝජනය කිරීමේ ගැටලු ඇති වෙන්නේ නෑ. හරිද? නැත්නම් හිතන්න එපා මේ චතුර්ගුණ ශාක කණ එක හොඳද? එහෙම ගැටලුවක් නෑ. ප්‍රවේණ විද්‍යාත්මකව දුහිතෘන් බිහි කිරීම ශාකයේ ප්‍රශ්නයක් මිසක වෙන ගැටලුවක් නෑ. ඒක ගුණ ශාක මේකට අපි කියනවා සිම්පල් n කියලා. සමහර ශාකවල වර්ණදේහ කට්ටල එකක් පමණක් හමු වන තත්වයට කියනවා ඒක ගුණ ශාක කියලා. මේවායේ බීජ හටගන්නේ. කොහොමද මේ බීජ හටගන්න ඒක ගුණ සිම්පල් n බෙදෙන්නේ? එහෙනම් අපි කතා කරනවා ශාක අභිජනනය කිරීමේ හතරවන ක්‍රමය ජාන තාක්ෂණය එහෙම නැත්නම් ජෛව තාක්ෂණය. ජාන තාක්ෂණය නිසා මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි ජීන් ටෙක්නොලොජි කියලා. ජෛව තාක්ෂණය නිසා අපි කියනවා බයෝ ටෙක්නොලොජි කියලා. මෙන්න මේ ක්‍රම දෙක මගින් අපට දොහිතෘ ශාක නිපදවන්න පුළුවන්. මේක අපිට ශාක අභිජනන ක්‍රමයක් වශයෙන් දක්වන්න පුළුවන්. දැනගන්න ජාන තාක්ෂණය හෝ ජෛව තාක්ෂණය කියලා මෙතන කියන්නේ ජීවීන් හෝ ජීවී පටක භාවිතා කරලා ශාක සතුන් හෝ ශුද්‍ර ජීවීන් තනනවා පවත්වා ගන්නවා නැත්නම් පවත්වා ගන්න ජීවීන් වෙනස් කරලා වෙනත් ක්‍රියාවන්ට යොදා ගන්නවා. ශාක දැන් ජෛව තාක්ෂණයේ යටතේ අපි මේ අවධානය යොමු කරන්න ඕන ස්ථාන කීපයක් තියෙනවා ජෛව තාක්ෂණය යටතේ. මෙතෙන්දී අපි කරන්නේ එක්ක ජීවීන් එහෙම නැත්නම් ජීවී පටක භාවිතා කරනවා. ඒ මගින් ශාක සතුන් හෝ ශුද්ධ ජීවීන් තැනීමක් කරනවා. එහෙම නැත්නම් පවතින ජීවීන් වෙනස් කරලා විශේෂ කාර්යයන්ට යොදා ගන්නවා. ළමයි දැනගන්න එහෙමනම් ජාන තාක්ෂණයේ හෙවත් ජෛව තාක්ෂණයේ යටතේ අපි යොදාගන්නේ කවුද? අපි යොදා ගන්නවා එක පැත්තකින් ජීවී අනික් පැත්තෙන් ජීවී පටක. මේවා භාවිතා කරලා මොකද අපි කරන්නේ? දැනට හමු වන ශාක හා සතුන් එහෙම නැත්නම් ශුද්‍ර ජීවීන්
MO කියන්නේ මයික්‍රෝබ්ස් ශුද්ධ ජීවි. හදනවා. එහෙම නැත්නම් ඉන්න කට්ටිය වෙනස් කරලා ක්‍රියාවන්ට භාවිතා කරනවා. අපිට අපේක්ෂා කරන යම් යම් වාසිදායක දේවල් වලට යොදා ගන්නවා. මෙන්න මේකට අපි කියනවා ජෛව තාක්ෂණීය අර්ධයක් මතක තියාගන්න. ජීවීන් හෝ ජීවී පටක භාවිතා කර ශාක සතුන් හෝ ශුද්‍ර ජීවීන් තැනීම එම නැත්නම් පවත්නා ජීවීන් වෙනස් කර විශේෂ කාර්යයන් සඳහා යොදා ගැනීම. ඒකට දැනගන්න ළමයි මේ ජාන තාක්ෂණයේවත් ජෛව තාක්ෂණයේ භාවිතා කරලා ශාක අභිජනනය කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකකට අපි කියනවා ප්‍රතිසම්බන්ධීකරණ ජාන තාක්ෂණය, අනිකට අපි කියනවා ජාන විකරණය කළ භෝග නිපදවීම. අපි ඉස්සෙල්ලා බැලුවොත් පොඩ්ඩකට මොකක්ද මේ ප්‍රතිසම්බන්ධීකරණ ජාන තාක්ෂණය කියන්නේ කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි DNA recombinant technology කියලා. DNA recombinant technology කියලා කියනවා. මේක ජාන ඉංජිනේරු තාක්ෂණයේ එක්තරා කොටසක්. මේ මෑත කාලේ ජීවත් වෙච්ච මේ දියුණු වෙච්ච විෂය පතයක් තමයි ළමයෝ ජාන ඉංජිනේරු තාක්ෂණය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ජෙනටිකල් ඉංජිනියරින් කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි ජෙනටිකල් ඉංජිනියරින් කියලා. මේ ජෙනටිකල් ඉංජිනේරින් යටතේ කරන්නේ අපි මේ සෛලවල හමු වන ජාන කියන ව්‍යුහ එකතු කරනවා, ඉවත් කරනවා, බද්ධ කරනවා, කපනවා, ඉවත් කරනවා වැනි ක්‍රියාවන් කරනවා. මේ ජාන කපන්නේ කොටන්නේ හසුරුවන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා manipulation of genes කියලා. ජාන එහෙම හසුරුවන්නේ ළමයි මේ පිහිවලින් නෙමෙයි විවිධ එන්සයිම් වර්ග භාවිතා කරනවා. එන්සයිම් මගින් තමයි අපි ජාන කැපීම, කෙටීම ආදී කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ජාන ඉංජිනේරු තාක්ෂණයේ එක්තරා කොටසක් තමයි මේ DNA ප්‍රතිසම්බන්ධීකරණ තාක්ෂණය කියලා කියන්නේ. මෙහිදී යම් ජීවියෙකුගේ තියෙන ජාන අරගෙන අපිට වෙන් කරලා අරගෙන අරන් ගිහිල්ලා තව කාට හරි බද්ධ කරන්න පුළුවන්. එතකොට ජාන ඉංජිනේරු විද්‍යාව යටතේ බහුලව භාවිතා කරන්නේ මම ඔය කිව්ව DNA ප්‍රතිසම්බන්ධීකරණ තාක්ෂණය කියන එක. මෙන්න ඔය කියන DNA ප්‍රතිසම්බන්ධීකරණ තාක්ෂණය යටතේ හමු වන පියවර. අපි ඉස්සරලාම යම් ශාකයක් අරගෙන ඒ ශාකයේ අවශ්‍ය ලක්ෂණ තියෙන ජානේ හඳුනා ගන්නවා. අපට පේනවා කිසියම් ශාකයක් තියෙනවා. මේ ශාකයේ තියෙනවා මෙන්න මේ විදිහට අපි කියනවා favored gene එක නැත්නම් required gene එක තියෙනවා. අපි ඉස්සල්ලාම කරන්නේ මෙයාව හඳුනා ගන්නවා. මෙන්න මේක තමයි ජානය. සෛලවල තියෙනවා මෙන්න මෙහෙම ජානයක්. මේක තමයි ඔයවට වැදගත් වෙන්නේ කියලා අපි තෝරගන්නවා. අස්වැන්නේ ගුණාත්මය, ප්‍රමාණාත්මය, පුෂ්පවල වර්ණය ආදී මොකක් හරි ලක්ෂණයක් අපි තෝරගන්නවා. ඊළඟට අපි කරන්නේ මොකක්ද? මේ සෛල අරගෙන. දැන් අපිට පේනවා මේ ශාකයේ පවතින මේ ජානයේ තියෙන ළමයි මේ විදිහට සෛලයේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහවල. මෙහෙම තියෙනවා ජානයේ යම් වර්ණ දේහයක් තැනක හෝ දෙතැනක තියෙනවා. අපි කරන්නේ මොකක්ද? එන්සයිම් ආධාර කරගෙන ළමයි එන්සයිම් ආධාර කරගෙන මේ ජානය කපා ගන්නවා. අපිට අවශ්‍ය ජානය මේක නම් ඒක පිහිවලින් කපන්න බෑ. මේක එන්සයිම් මගින් කපා ගන්නවා. මෙන්න කපාගත්ත ජානය කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම දැන් ජානයක් කපාගත්ත වර්ණ දේහවල තිබිච්ච කෙනා. ඊළඟට මොකද කරන්නේ? එයාව පැටවු දානවා. එයාව ගුණනය කරනවා, මල්ටිප්ලයි කරනවා. මේක නිකන් එලිමහනේ කරන්න බෑ. අර වගේ පටක රෝපණ විද්‍යාගාරයකට ගිහිල්ලා පටක රෝපණ මාධ්‍යයක් තුල මේ ජාන අඩංගු සෛල හෝ ව්‍යුහ ගුණනය කරගන්නවා.
දැන් ගුණනය කළාට පස්සේ අපිට මේ જાතිය ගොඩක් හම්බ වෙනවා. ඊළඟට අපට අවශ්‍යයි මේ කැපිටල් හිතන්නකෝ. මේ කැපිටල් A කියන ශාකයේ තියෙන මේ ෆේවර්ඩ් ජීන් එක නැත්තම් අපි අවධානය යොමු කරන ඥානය අපට අවශ්‍යයි මේ කැපිටල් B කියන ශාකයට ඇතුල් කරන්න. දැන් මොකද්ද අපි කරන්නේ? A කියන ශාකයේ තිබ්බ ඥානෙ හඳුනාගත්තා. එන්සයිම් පාවිච්චියෙන් කැපුවා. කෘතිම රෝපණ මාධ්‍යයක ගුණනය කළා. හැබැයි මෙයා ගෙනල්ලා අපිට කෙලිම මේ ශාකයට හඳුන්වා දෙන්න බෑ. මේ සඳහා අපි පාවිච්චි කරන වාහකයෙක්. එයා තමයි ඥාන ගෙනත් දෙන්නේ. ඒ වාහකයාට මේ කපු ඥාන හඳුන්වා දෙනවා. එයා මේක අරගෙන ඇවිල්ලා මේ ශාකයට හඳුන්වා දෙනවා. මෙන්න මේක තමයි අපි කරන්නේ ඔය DNA ප්‍රසම්බන්ධීකරණ තාක්ෂණයේදී. ශාකයේ තියෙන උසස් ලක්ෂණ වලට හේතු වන ඥාන වෙන් කරගන්නවා. ඊළඟට එන්සයිම් පාවිච්චි කරලා ඒ ඥානය කපනවා. කපලා ඊළඟට පොඩ්ඩක් නිසා ඥාන තියෙන්නේ ගොඩක් කරගන්න මේක මල්ටිප්ලයි කරනවා. කෘතිම රෝපණ මාධ්‍යයක් සහිත උපස්තරයක පටක රෝපණය යටතේ යම් ප්‍රමාණවත් වර්ධනයක් පෙන්눔 කළ පසු ඒ ඥානය වෙන් කරගන්නවා. වෙන් කරගෙන මොකද අපි කරන්නේ? වාහකයින්ට හඳුන්වා දීලා වාහකයින් මගින් නිරෝගී ශාකයකට නැත්තම් එම ඥානය නොමැති ශාකයට ඇතුල් කරනවා. මේ විදිහ අපිට වාහකයෝ විදිහට සමහර ඔය ප්ලාස්මිඩ වර්ග වායු උදවි යොදා ගන්න පුළුවන්. බහුලව මේගොල්ලා වාහකයේ වශයෙන් ක්‍රියා කරනවා. right. ඒකයි මේ කියලා තියෙන යම් ශාකයක පවතින ඥාන හඳුනා ගන්නවා, කපලා වෙන් කරනවා, ගුණනය කරනවා. ප්ලාස්ටිඩ හේවත් වාහකයාට බද්ධ කරනවා. ඊළඟට ඉලක්ක කරගත්ත ශාකය විතර ඥානය ඇතුල් කරනවා. ඊළඟට එයා රෝපණ මාධ්‍යයක වගා කරනවා, පැන නිපදවා ගන්නවා. අනේ මෙහිදී වාහකයෝ ඥාන අරන් එන කට්ටිය විදිහට ප්ලාස්මිඩ නැත්නම් ප්ලාස්මිඩ, බැක්ටීරියා, වෛරස් ආදී යොදා ගන්න පුළුවන්. මේගොල්ල තමයි ඥාන ප්‍රවාහනය කරන්නේ. එතකොට මේ තාක්ෂණය මගින් අස්වැන්නේ ගුණාත්මය, ප්‍රමාණාත්මය දියුණු කරනවට අමතරව රෝග, පලිබෝධ වලට ඔරොත්තු දෙන හේවත් ප්‍රතිරෝධී ශාක නිපදවලා තියෙනවා. අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ලවණතාවට ඔරොත්තු දෙන ශාක උදාහරණ ලවණ ප්‍රතිරෝධී ශාකත් නිපදවලා තියෙනවා. ඔන්න එක වැඩක් අපි කතා කළේ DNA ප්‍රතිසම්බන්ධීකරණ තාක්ෂණය. දෙවැනි උපක්‍රමය තමයි අපි මේ යොදා ගන්න ජෛව තාක්ෂණය යටතේ ඥාන විකරණය කළ භෝග හඳුන්වා දීම. ඉංග්‍රීසියෙන් කියනවා genetically modified organisms කියලා. මේක සමහරු කෙටි කර දක්වනවා ළමයි GMO කියලා. genetically modified organisms GMOs ලා. ඥාන ඉංජිනේරු විද්‍යාව භාවිතා කරලා තමන්ගේ ප්‍රවේණික සංයුතිය හේවත් ප්‍රවේණික පදාර්ථය වෙනස් කරපු කට්ටිය වෙනවා. මෙතෙන්දි ළමයෝ විශේෂ තුල විශේෂ අතර සමහර ලාවට රාජධානි අතර පවා අපට ප්‍රවේණි පදාර්ථ හුවමාරු කරන්න පුළුවන්. අපි දන්නවා ස්වභාවිකව ජීවීන්ගේ ප්‍රවේණි පදාර්ථ හුවමාරු වෙන්නේ එකම විශේෂයක් තුල විතරයි කියලා. එහෙම නැතුව විශේෂ අතර හරි අමාරුයි අපිට ප්‍රවේණි පදාර්ථයවත් ජන්මාන හුවමාරු කරන්න. ඒවා ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම රාජධානි අතරත් එහෙම නැත්නම් සත්ව හෝ ශාක රාජධානි වශයෙන් උත් ඒක හරි අමාරු වැඩක් වෙනවා. හැබැයි දැනගන්න මෙතෙන්දී අපිට මේක ඊටාම පහසුවෙන් කරන්න පුළුවන්. මෙන්න අපි කියනවා මෙහිදී ජීවී විශේෂ තුල විශේෂ අතර මෙන්ම ජීවී රාජධානි අතරත් ප්‍රවේණි පදාර්ථයේ කැමැති පරිදි එහාට මෙහාට හුවමාරු කරගන්න පුළුවන්. මම මේ දක්වලා තියෙන්නේ ඒ මගින් නිෂ්පාදනය කළ උදාහරණ කීපයක්. එක උදාහරණයක් තමයි මේ ගෝල්ඩ් රයිස්. සමහර කියනවා මේකට ගෝල්ඩන් රයිස් කියලා.
ළමයි දැනගන්න මේ ස්වභාවිකව සහල් වල පවතිනවා කහපාට වර්ණයට හේතු වන සංඝටකයක්. ඒකට අපි කියනවා බීටා කැරොටින් කියලා. ඒක ස්වභාවිකව අඩු නිසා මොකද අපි කරන්නේ? මේ ඩැෆොඩිල් කියන මල් වර්ගයේ තියෙන කහපාට හේතු වන ජාන ලබාගෙන ගොයම් ශාකයට බද්ධ කරනවා. ඒතකොට ටිකක් කල් ගියාම මොකද වෙන්නේ? ගොයම් ශාකයේ කරල් හට ගන්නකොට එයා නිපදවන කහපාට හේතු වන ඩැෆොඩිල් ශාකයෙන් ලබාගත් කහපාට හේතු වන අර බීටා කැරොටින් නිපදවන්න පුළුවන් ජානයේ තියෙනවා. ඒ මගින් මොකද වෙන්නේ? එයා රන්වන් සහල් බවට පත් වෙන තාක්කල් නැත්තම් වී සහල් මේ සහල් යටි රන්වන් පාට වෙනකම්ම මොකද කරන්නේ? බීටා කැරොටින් නිපදවනවා. හේතුව ළමයි දැනගන්න මේ ධාන්‍ය කුලයේ ශාකවලට බහුලව කහ පැහැති වර්ණයට හේතු වන බීටා කැරොටින් නිපදවන්න බෑ. එතකොට මේ හැකියාව තියෙනවා මේ අපි කතා කරන ඩැෆොඩිල් කියන පුෂ්පයට. එයාගෙන් මේ බීටා කැරොටින් නිපදවන ජාන අරගෙන අපි අපේ ස්වභාවික ගොයම් ශාක වලට බද්ධ කරපුවාම ටිකක් කල් ගියාම ගොයම් ශාකයත් අධිකව බීටා කැරොටින් නිපදවලා සහල් ඇටි රන්වන් පාට වෙනවා. එක පැත්තකින් මේවායේ ගුණාත්මය දියුණු, ඒ කියන්නේ මේක හොඳ පෙනුමක් තියෙනවා. අනික් පැත්තෙන් පෝෂ්‍ය ගුණය වැඩි. පෙනුම වැඩි වුණාම හොඳ මිලක් ලබා ගන්න පුළුවන් වෙළඳ පොලේදී. රන්වන් සහල් කියන්නේ ඒකයි. ඒ වගේ තව උදාහරණයක් තමයි මේවා මේ මොනවද ලතින් වචන. ඇත්තරම මේක කිව්වොත් එහෙම මේ sour flavored tomato කියන එකයි මේ කියලා තියෙන්නේ. කිතියෙන් දක්වන්නේ ඔය විදිහටයි. sour කියන්නේ මුල් රහ, flavored tomato. එතකොට මෙතෙන්දී අපිට ඇඹුල් රසක් තියෙන්නත් ඒ වගේම මේක pH එක අඩු කරලා ඒ වගේම ඉදුණා වුණත් මේක තදට තියෙනවා. ගොඩක් වෙලාවට පසුවස්සුණු හානි වළක්වා ගන්නත් පුළුවන් වෙනවා මේ මගින්. ඉදුණු අවස්ථාවේ පවා තදින් පවතින ඒ වගේම වැඩි ඇඹුල් රසක් සහිත පසුවස්සුණු හානි අඩු වෙන වර්ගයේ තක්කාලි හදා ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ තව උදාහරණයක් තමයි BT බඩේරිඟු. මෙතන BT කියලා කියන්නම එක්තරා බැක්ටීරියාවක් ඉන්නවා. ඒ බැක්ටීරියාවගේ නම Bacillus thuringiensis. මේ බැක්ටීරියාවට පුළුවන්කමක් තියෙනවා කෘමීන්ගේ ආහාර මාර්ග පද්ධතිය තුළට ආසාදනය වෙලා කෘමීන් විනාශ කරන්න. අපි කරන්නේ මේ බඩේරිඟු වලට හානි කරන කෘමීන්ව දැන් උදාහරණයක් බඩේරිඟු කරල් විදින සලබයා ඉන්නවා, පුරුප්පණුවා ඉන්නවා. ඒ වගේ කට්ටිය මර්ධනය කරන්න මේ Bacillus thuringiensis කියන බැක්ටීරියාව තුල තියෙනවා කිසියම් ආකාරයක ශුද්‍රජීවීන් නැත්තම් පලිබෝධ මර්ධනය කරන ජානයක්. ඒ පලිබෝධ මර්ධන ජානය අපි මොකද කරන්නේ? ඒ බැක්ටීරියාවගේ නිස්සාරණය කරගෙන අපිට අවශ්‍ය බඩේරිඟු ශාක වලට බද්ධ කරනවා. ඒකට මොකද වෙන්නේ? බඩේරිඟු ශාකය තුළ ඉබේම මේ Bacillus thuringiensis සතු වූ අර බැක්ටීරියා ආදී මර්ධනය කරන ජාන නිපදවලා ඒ සාව නිපදවලා බැක්ටීරියාව මර්ධනය කරනවා. එතකොට මේක මගින් බැක්ටීරියා සමහර කෘමීන් මර්ධනය කරනවා. මේ බැක්ටීරියාවෙන් ලබා ගන්න ජානය යොදාගෙන කෘමීන් මර්ධනය කරනවා. හරිද? ඒ කියන්නේ මෙතෙන්දී කරලා තියෙන්නේ විශේෂාතර ප්‍රවේණි පදාර්ථය උමාරු කරලා තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ? බැක්ටීරියාව සතුව තිබුණු ජාන අරගෙන බද්ධ කරලා තියෙනවා බඩේරිඟු ශාකයට. ඒ මගින් මොකද වෙලා තියෙන්නේ? මෙතන විශේෂාතර ජාන හෝමාරුවක් වෙලා තියෙන්නේ. මේ බැක්ටීරියාව සතුව Bacillus thuringiensis බැක්ටීරියාව සතුව තමයි අර කෘමීන් මර්ධනය කරන ජානය තියෙන්නේ. ඒ ජානය මෙතනින් ගලවලා අරගෙන අරයට බද්ධ කරනවා. එතකොට අපි ඒකට කියනවා Bacillus thuringiensis බඩේරිඟු කියලා. තව එකක් තමයි aqua advantage salmon. මෙතන මේක salmon කියලා ප්‍රොනවුන්ස් කරන්නේ අපි. සැල්මොන් කියන්නේ salmon මාළු වර්ගයක්. දැනගන්න
අපිට පුළුවන් මේ මසුන් නැති කරනකොට යම් යම් ස්ථානවල තටාක වගේ හදලා ඒවාට විශේෂ ජෛව තාක්ෂණික ද්‍රව්‍ය ලබා දෙන්න. ලබා දුන්නාම ඒ මගින් මේගොල්ලන්ගේ ප්‍රවේණික තත්ත්වය වෙනස් වෙලා විශාල යෝධ මසුන් බවට පත් වෙනවා. ඊළඟට තව එකක් තමයි ෆිෂ් බෙරි. දැන් ෆිෂ් බෙරි කියලා කියන්නේ ළමයි මෑත කාලේ ඉඳලා අපේ රටේ හා ලෝකේ පුරා පැතිරී යන කිසියම් පුරුද්දක් තමයි මේ මස් මාළු කන්නේ නැහැ, එළවලු පමණයි කන්නේ. මේකට සමහරු කියනවානේ ඔය වෙජිටේරියන් හැබිට් එක කියලා. මේක ආසියාවේ ගොඩක් ඉන්නවා මෙහෙමයි. ඒකට දැනගන්න කෙනෙකුට මෙහෙම මස් මාළු කන්නේ නැතුව එළවලු පමණක් කාලා දිගටම ජීවත් වෙන්න අමාරු. ජීවත් වෙන්න පුළුවන් කාලේ මැරෙන්නේ. නමුත් එයාට විවිධ පෝෂක ඌනතා ඇති වෙනවා. විශේෂයෙන්ම මසුන්ට ආවේනික සමහර ඇමයිනෝ අම්ල ශාකවල නිපද වෙන්නේ. මම උදාහරණයක් නිකමට කිව්වොත් එහෙම මෙතයිනින් වගේ ඒවා. මෙන්න මේ වගේ ඇමයිනෝ අම්ල සතුන්ට හරි අවශ්‍ය වෙනවා. නමුත් වෙලා තියෙන්නේ මොකක්ද? මේවා ශාකවල නිපද වෙන්නේ ඉතාම අඩුයි. ඉතින් කවුරු හරි කෙනෙක් ශාකමය සම්භවයක් තියෙන ආහාර විතරක් කනවා නම් එයාට මේ වගේ ඇමයිනෝ අම්ල උණු වෙනවා. මේ தත්ත්වය වළක්වන්න කළ හැකි ක්‍රියාව තමයි ළමයිනෝ මේ ඇමයිනෝ අම්ලය සාදණ්ඩ දායක වෙන ප්‍රෝටීන් එක මාළුන්ගෙන් අරගෙන ශාක වලට බද්ධ කරනවා. දැන් මෙතෙන්දි කරන්නේ මෙතයිනින් වැනි ප්‍රෝටීන් නැත්නම් ඇමයිනෝ අම්ල සෑදීමට දායක වන ජාන තියෙනවා. මේ ජානේ අපි ඒ අදාළ මත්ස්‍යයන්ගෙන් වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඒක බද්ධ කරනවා ස්ට්‍රෝබෙරි ශාකයට. මෙතන කරලා තියෙන්නේ ඒකයි. එතන මොකද? නැත්නම් ස්ට්‍රෝබෙරි ශාකයේ ගෙඩි හැදෙනවා. ඒ හැදෙන ගෙඩි වල මත්ස්‍ය ප්‍රෝටීන් නිපදවනවා. ඉතින් ඒ නිසා ඒකට අපි කියනවා ෆිෂ් බෙරි කියලා. ස්ට්‍රෝබෙරි නෙමෙයි ෆිෂ් බෙරි. ඇයි? මසුන්ගේ ජාන බද්ධ කරලා තියෙනවා මේ ගහට. මේකට කියනවා ෆිෂ් බෙරි කියලා. මේකත් උදාහරණයක්. තව එකක් තමයි හිව්බුල්. මේක සතුන් යොදාගෙන කරපු පර්යේෂණයක්. දැන් ඇමරිකාව වගේ මේ දියුණු රටවල් වල තියෙන ලක්ෂණයක් තමයි මව්වරුන් දරුවන්ට කිරි ලබා දෙන්නේ. එකක් තමයි ඒගොල්ල කාර්යබහුලයි. අනික මේ මොනවද අලංකාරභාවයේ වයසට ගියා වගේ වෙයි කැත වෙයි කියලා හැම කරන්නේ. ඒතකොට යුරෝපීය රටවල බොහෝ වෙලාවට ඒගොල්ලෝ උපතින් ඉඳලම කිරි පිට තමයි පානය කරන්නේ. ඉතින් මේක ළමයින්ගේ වර්ධනයට, පෝෂණයට ආදී බලපෑමක් ඇති වෙනවා කියලා විද්‍යාඥයෝ කණ්ඩායමක් කරපු එක්තරා පරීක්ෂණයක් මේක රහසේ වගේ තමයි කරලා තියෙන්නේ. මේ පරීක්ෂණය. මේ යටතේ ඒගොල්ලෝ කරලා තියෙන්නේ මව්වරුන්ගේ තියෙන කිරි නිපදවන ජානය වෙන් කරලා අරගෙන තියෙනවා. මේ ජානයට කියනවා ලැක්ටේෂන් ජීන් එක කියලා. මේ ජානයට කියනවා ලැක්ටේෂන් ජීන් එක කියලා. මව්වරුන්ගේ කිරි නිපදවන මේ ජානය අරගෙන ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? කිසියම් වසු පැටවෙක්ගේ කලලයක් ඉතා කුඩා අවස්ථාවේදී සංසේචනය වුවහම ඒ සෛල වලට මේ ජානය ඇතුල් කරනවා. දැන් මොකද වෙන්නේ? මේ වසු පැටවා ගුණණය වෙලා යන්නේ මේ ජානයන් සහිතව. එතකොට මේ වසු පැටවා නිපදවන කිරි මව් කිරි වලට ගුණාත්මයෙන් සම්පූර්ණයි සමානයි. එතකොට ඔය මව් කිරි ගැටලු විසඳෙනවා. ඉතින් මේක රහසේ කරගෙන ආවට මොකද වුනේ? මේක හෙළි වුණා. කොහොමද මේක ඇමරිකාවේ කරපු පරීක්ෂණයක්. මේ தত্ত্বය හෙළි වුණා. හෙළි වුණාම මොකද කළේ? එරට මානව හිමිකම් සමිති නැත්නම් විවිධ කාන්තා සංවිධාන මේකට විරුද්ධව පෙළපාලියන්න පටන් ගත්තා. එහෙම පුළුවන් ද මේ ගවයින්ට නැත්නම් සතුන්ට මේ කාන්තාව සමාන කරන්න ආදී වශයෙන්. ඒ පාර උසාවිය මගින් නියෝගයක් දුන්නා මේ පරීක්ෂණේ නවත්තන්න කියලා. නවත්තන්න දෙයක් නෑනේ දැන්. ඒ වෙනකොට මේ දාන ටික අර ගවයාගේ ගර්භාෂයේ පැටවාට ඇතුල් කරලා ඉවරයි. ඉතින් මුළු ලෝකෙ විමසිල්ලෙන් හිටියා මොකද වෙන්නේ කියලා. නියමිත කාලයේ අවසානයේ මේ එළදෙන පැටවක ප්‍රසූත කළා. හැබැයි වාසනාවට හෝ අවාසනාවට එයා පිරිමි සතෙක්. මේ ජාන සහිත එක්කෙනා පිරිමි සතෙක්. ඒ නිසා එතකොට කීරි ගන්න බෑනේ පිරිමි සත්තුන්ගේ. ඊළඟට එයාට තහනමක් පැනෙවුවා මේ ජීන් එක මේ ලැක්ටේෂන් ජීන් එක සහිතව නිරෝගී වර්ධනය වුණා. හැබැයි කිසිම අවස්ථාවක තමන්ගේ ස්ට්‍රේන්ස් වලට තමන්ගේ
ඉදිරි පරම්පරාවන් වලට සම්ප්‍රේෂණය නොකළ යුතුයි කියලා. මේ සත්‍යය මම හිතන්නේ කිසිම අවස්ථාවක ප්‍රජනනයට යොදාගත්තේ නැහැ. ප්‍රජනනයට ඉඩක් දුන්නේ නැහැ. දුන්නොත් එයා ඒ ඥානය සම්ප්‍රේෂණය කරනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට අමතරව තව නීතියක් ගෙනවද මේක ලෝක සම්මත නීතියක් කිසිම අවස්ථාවක මානවයින්ගේ හා සතුන්ගේ ඥාන මිනිස් ඥාන සතුන්ට දෙන්නත් බෑ සත්ත්ව ඥාන මිනිසාට බද්ධ කරන්නත් තහනම් කරමින් ජාත්‍යන්තර නීතියක් පැනෙවුවා. හැබැයි ඉතින් මේ හිව් බුල් හදාගත්තා නම් ඉතින් මේකේ හියුමන් කෑල්ලකුයි බුල් කෑල්ලකුයි දෙකක් තියෙන නිසා මේකට හිව් බුල් කියන්න පටන් ගත්තා. මේක හදාගත්තා නම් මේ කිරිපිටි ගැටලුවට එහෙම හොඳ විකල්පයක් වෙනවා. හොඳයි. ඊළඟට ඔන්න ඔය වගේම තව ටිකක් නරක වැඩක්ද කියලා හිතට හැකි ඇමරිකාව කළා. ඒකට අපි කියනවා ළමයෝ සියදිවි නසා ගන්නා බීජ. එහෙම නැත්නම් ඇමරිකන් කාර්යෝ නම් ඔකට කියන්නේ මිලේනියම් සීඩ්ස් කියලා. මේක ටිකක් කලින් කරපු වැඩක්. මේක කලේ මේගොල්ල හඳුන්වා දුන්නේ ළමයි ඔබට මතක කරන්න නැතුව විදිලා නැහැ. එතකොට 1999 ඉඳලා 2000 වර්ෂයේ ලැබුවානේ. ලබද්දි ලෝකයේ මුගක් හිටියා පරිගණක ගැටලු සහිත වෙයි බැංකුව ආදියට පස්සේ මුකුත් දුන්නේ නැහැ. පරිගණක කොහොම හරි මොකද 2000 කියන වසර සටහන් කරගන්න පුරුදු වුණා පරිගණකේ. ඒතර ඔය මිලේනියම් එකක් කියලා කියන්නේ ඒ වගේ සහස්‍රයක් අලුත් 2000 කියන සහස්‍රයට යනවත් එක්කම ලෝකයේ පුරා විවිධ අලුත් නිෂ්පාදන පැතිරෙන්න පටන් ගත්තා. මෙන්න මේ ආකාරයෙන් පැතිරුණු එක නව නිෂ්පාදනයක් තමයි ජෛව විද්‍යාත්මකව මේ සහස්‍ර බීජය නැත්තම් සියදිවි නසා ගන්නා බීජය නැත්තම් මිලේනියම් සීඩ් එක. මේ බීජයේ ලක්ෂණය මේකයි ළමයි. මේ බීජ ඇමරිකාවේ පුද්ගලික සමාගමක් හා රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මේ සමාගමේ නම තමයි තියෙන්නේ මොන්සැන්ටෝ කියන සමාගම. ඒකාබද්ධව නිෂ්පාදනය කරලා තමයි දොරට නැත්තම් හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට මේ බීජයේ ලක්ෂණයක් තමයි ළමයි මේ බීජේ වගා කරපුවාම ශාකයක් ලැබෙනවා. අනික් අතට මේ ලැබෙන ශාකයේ මගින් ඊතා උසස් අස්වැන්නක් ලැබෙනවා. හැබැයි ගැටලුව වශයෙන් තියෙන්නේ මොකක්ද? ඔබ මේ ශාකයෙන් උසස් අස්වැන්න වශයෙන් ලබා ගන්නා බීජ සිටවීමක් කළොත් උසස් අස්වැන්නක් වශයෙන් ලබා ගන්නා බීජ සිටුවීමක් කළොත් එම කිසිම බීජයක් ප්‍රරෝහණය වන්නේ නැහැ. ඔයාට ආපහු මේ මුල් සමාගමෙන්ම ඒගොල්ලන්ගේ නීති රීති මිල ගණන් හා කොන්දේසි වලට යටත්ව බීජ මිලදී ගන්න වෙනවා. ඒතර මේකේ භයානකම මේකයි. දැන් මේ මොන්සැන්ටෝ සමාගම හා රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇමරිකාවේ කියනවා ඒගොල්ලෝ නව බීජ ප්‍රභේදයක් නිපදවන්න විශාල වෙහෙසක් දරනවලු විශාල සම්පත් ප්‍රමාණයක් කැප කරනවලු. එතකොට ඒ බඳු උසස් ගුණාත්මක බීජ රටවල් වලට දුන්නාම ඒවා හොඳට පැලවෙනවා. පැලවිලා හොඳ අස්වැන්නක් ලබා දෙන ශාක නිපදවනවා. හැබැයි එතකොට හුඟක් ගොවීන් කරන්නේ මේ අස්වැන්න වශයෙන් ලබා ගන්න බීජම වගා කරනවා. වගා කරලා ඊළඟ පරම්පරාව දිගටම ගුණනය කරගෙන යනවා. එක පැත්තකින් මේකට ඇමරිකාවේ අඛණ්ඩ බීජ වෙළඳපොළ පවත්වාගෙන යාමට ගැටලුවක්. ඇයි? මිනිස්සු ඔක්කොම තුන්වෙනි ලෝකේ රටවල් වල කට්ටිය එක සැරේනේ බීජ ගන්න. එතනින් පස්සේ තම තමන්ගේ බීජ රඩත්තු කරනවා. මේ தત્ත්වය වළක්වන්න මේගොල්ල කලේ මොකක්ද? මේ හොඳ தત્ත්වයේ බීජ හැදුවා හදලා ඒ බීජ වලට එක්තරා ඥානයක් ඇතුල් කළා. මේ ඥානය ඇතුල් කළාට පස්සේ ලක්ෂණය තමයි එක වතාවක් නිපදවන බීජ පමණයි මෙයාගෙන් ලැබෙන ශාකයේ එක වතාවක් නිපදවන බීජ පමණයි ජීව බීජ වෙන්නේ. ඊට පස්සේ නිපදවන්නේ අජීව බීජ. මේක පාලනය කරන්නේ ඥාන මගින්. ඉතින් ඒ නිසා තමයි අපිට සිද්ධ වෙනවා එතකොට කවදාවත් අපිට අපේ වගාවක් පටන් ගන්න බෑ තුන්වෙනි ලෝකයේ රටවල් අපි හැමදාම
මේ ඇමරිකාවාදී සංවර්ධ රටවල් වලින් නිපදවන බීජ ඒගොල්ලෝ කියන ගණන් වලට මිලදී ගන්න කැමති වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට බීජ ලබා ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේක ඊතරම්ම වාණිජමය වශයෙන් ඒගොල්ලන්ට හොඳ වුණාට ඊතරම අපට හොඳ තත්ත්වයක් නෙවෙයි මේ ගැටලුව. ඒගොල්ලෝ තමන්ගේ බීජ වෙළඳපොළ තියාගන්න යකණ්ඩව මෙබඳු ක්‍රියාකාරකමක් ආරම්භ කළේ. බලන්න කියනවා තම F1 පරම්පරාව යටතේ ජීවිතාවෙන් තොර බීජ නිපදවන ශාක ලබා දෙන බීජ මේ. මෙම බීජ වගා කළ විට උසස් අස්වැන්නක් ලබා දෙන ශාක නිපදවන නමුත් ඒවා උසස් අස්වැන් ලෙස ශාකේ හටගන්නා සියලුම බීජ මෙන්න මේ බීජ ජීවිතාවෙන් තොරයි පැලවෙන්නේ නැහැ. මේ බීජ ජීවිතාවෙන් තොරයි. හේතුව එම බීජවල ඇති ජාන ප්‍රවේණිකව වන්ද්‍යකරණයකට ලක් කරලා වඳ කරලා තියෙනවා. මේ ඇමරිකාවේ රාජ්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මොන්සැන්ටෝ සමාගම ඒකාබද්ධව කළ ව්‍යාපෘතියක්. මේක ඒකාබද්ධ ව්‍යාපෘතියක් වෙනවා. මේ ඇමරිකාවේ බීජ ඒකාධිකාරය ඒගොල්ලන්ගේ බීජ ඒගොල්ලෝ කියන ගණන් වලට ගන්න ඕන කියන කතාව පවත්වා ගැනීමට කළ ක්‍රියාවකි. මේ බීජ වගා කිරීමෙන් වන්ද්‍යකරණය ජාන පරිසරයේ නිදහස් වෙලා අපේ රටේ තියෙන ජාන විවිධත්වයට හානි වෙන්න පුළුවන්. මේ වගේ බීජ අනවශ්‍ය පරිදි පරිසරයට මුදා හරින්න ගියාම. right. ඊළඟට අපි කතා කළ යුතු තිබෙන්නේ මේ ශාක අභිජනනයේ සම්බන්ධයෙන් පවතින ගැටලු ගැන. ඊට කලින් පොඩ්ඩක් මතක් කරගත්තොත් අපි කතා කර හිටියේ ශාක අභිජනන ක්‍රමවල විකෘති අභිජනනය ගැන තමයි. විකෘතියක් කියලා කියන්නේ කිසියම් වර්ණ දෙහයක පිහිටි ස්ථානයේ ව්‍යුහයේ නැත්නම් සංඛ්‍යාවේ ස්ථිර සිදුවන වෙනස්කම. එතකොට අපි මේ යටතේ කතා කළා මේ වැඩි කරන්න සමත් කට්ටිය විකෘති කාරක හේවත් විකෘති දැනක වශයෙන්. ඒකට උදාහරණ කතා කළා අපි මොන විදිහටද මේක සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට අපි ආවා ජෛව තාක්ෂණය මගින් ශාකවල අභිජනනය කරන විදිහ ගැන. ඒ යටතේ තාක්ෂණයන් දෙකක් ආවා. ඒකට අපි කිව්වා DNA ප්‍රසම්බන්ධීකරණ තාක්ෂණය කියලා. ඒ යටතේ DNA ගුණනය කිරීමක් ගැන කතා කළේ අපි. අනිකට අපි කිව්වා බහුලව අපි DNA ගුණනය කරන ක්‍රමවේදයට අමතරව යොදා ගන්න තව එකක් තමයි genetically modified organisms එවත් ප්‍රවේණිකව වෙනස් කරපු ජීවීන් යොදා ගන්න. ඒ වගේ ප්‍රවේණිකව වෙනස් කරපු ජීවීන් යොදා ගන්නවට උදාහරණ ලයිස්තුවක් තමයි අපි මෙතෙක් කතා කළේ. රන්මන් සහල් හදනවා කිව්වා බීටා කැරොටින් කියන ජානය ග්‍රම් ශාකයට බද්ධ කරලා ඩැෆොඩිල් ශාකයෙන් අරගෙන ඊළඟට ෆ්ලේවර් සේවර්ඩ් ටොමැටෝ හදනවා කිව්වා මොලොක් නොවන තද විදිහට තියාගන්නවා. ඊළඟට බැසිලස් තුරින්ජියන්සිස් කියන බැක්ටීරියා වගේ අඩංගු කෘමීන් මර්ධනය කරන ජානය අරගෙන බඩිරුඟු ශාකයට බද්ධ කරපුවාම බඩිරුඟු ශාකේ හානි කරන පුරුක් පණුවා වැනි කෘමීන් මර්ධනය කරගන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ බැක්ටීරියාවක හමු වන කෘමි මර්ධනය කළ හැකි ජානයක් බඩිරුඟු ශාකයට බද්ධ කරලා එමගින් බඩිරුඟු ශාකයේ මත යමින කෘමීන් මර්ධනය කරනවා. ඊළඟට දේහයෙන් විශාල ප්‍රමාණයේ සැමන් හදා ගන්න පුළුවන් කිව්වා අපට සාගර ආශ්‍රිත කලාපවල. ඒ වගේම වෙජිටේරියන් බිහෙවියර් එක කියන්නේ මස් මාළු නොකන අයට අපට පුළුවන් මසුන්කේ තියෙන ප්‍රෝටීන් නිපදවන ජානය අරගෙන ශාක වලට බද්ධ කරපුවාම ඒ ශාකයේ තුල හට ගන්නවා මත්ස්‍ය ප්‍රෝටීන්. මේකට අපි කියවා ෆිෂ් බෙරි කියලා උදාහරණයක්. ස්ට්‍රෝබෙරි වලට මේ වැඩේ කරන්න පුළුවන් වුණා. ඊළඟට මානවීන්ගේ කිරි නිපදවන ජානය නිස්සාරණය කරලා එක්ස්ට්‍රැක්ට් කරලා ගවයින්ට බද්ධ කිරීමට දරු වෑයමක් තමයි හිව්බුල් කියලා කියන්නේ. ඊළඟට අපි කතා කළේ සියදිවි නසා ගන්නා බීජ හේවත් සහස්ත්‍ර බීජ ගැනයි. එතකොට මෙයාගේ ලක්ෂණය වෙලා තිබුණේ මේ බීජ වගා කරපුවාම උසස් අස්වැන්නක් වශයෙන් බීජ ලැබෙන්න පුළුවන්. හැබැයි ලබා ගන්න එකම බීජයක්වත් පැලවෙන්නේ නැහැ.
ඒ නිසා අපට සිද්ධ වෙනවා ඊළඟ කන්නේත් අපේ වගාව ආරම්භ කරන්න මේ උසස් තත්ත්වයේ සමාගම් වල තියෙන අධික මිල ගණන් යටතේ බීජ මිලදී ගන්න. ඉතින් මෙන්න මේ ගැන අපි කතා කළා. මේක ඇමරිකාවේ බීජ ඒකාධිකාරය පවත්වාගෙන ඒගොල්ලන්ට අවශ්‍ය බීජ ඒගොල්ලන්ට කැමති ගණන් හිලව් වලට අනික් අයට වඳ කිරීමට කරපු අනික් රටවල ජෛව විවිධත්වය වඳ කරලා ඒගොල්ලන්ගේ බීජ විකුණ ගන්න කරපු උප්පර වැටියක් වශයෙන් සමහරු දක්වනවා. හොඳයි. අපි එහෙනම් ඊළඟ පරිච්ඡේදයේ මගින් කතා කරන්න යෝජනා කරනවා මොනවද මේ ශාඛා අභිජනන ක්‍රමවල වාසිය වාසියවත් ගැටලු අභියෝග ඒ වගේම කොහොමද ඥාන සම්පත් සංරක්ෂණය කරන්න කියලා අපි ඒ ගැන ඊළඟ පරිච්ඡේදය තමයි කතා